මේ ස්තූප තුනේ මුදුන් 3 කරත් ඊජිප්ට් වල පිරමිඩ් වල මුදුන් 3 කරත් ඔරායන් තාරකාපන්තියේ බන්දපට්ටිය සහ ඒ දෙපස තියෙන තාරකා 3 අධ්‍යයනය කරත් මේ තුනේම අනුයාත සම්බන්ධතාවයක් දැක්කා. දාගැබ් ත්‍රිත්වයක පිරමිඩ් 3ක කොහොමද එකම අනුපාතයක් හැදෙන්නේ? පහන් අපි දන්නවා, අග්නි, හඳුන් කූර, වායෝ, පැන්, ආපෝ, මල්, ශාක කොටස් මොනවද? පසෙන් හටගන්නා පඨවි. නැගෙන හිරුවෙලිය දිහා ඔබ බලන්න. හැබැයි බහින හිරුවෙලිය දිහා ඔබ බලනවා නම් පරිස්සම් වෙන්න. වාස්තු නම් වාස්තු. ප්‍රකට ගීත කණ්ඩයක් ඇහෙනවා සමහර දවස්වලට. මදුනාගලහසේ දඟ කරන තරු ගනින්න උණුදිය පොකුණ ළඟදී හැන්දෑවට මුණ ගැහෙන්න කියලා. අපේ ශිෂ්ටාචාරයේ මෙහෙම ලස්සන සුන්දර තැන් තිබුණා. අපිට ඒ දවස්වල ටෙලි තිරේ හවස් කාලේ පැය 3-4ක් තිබුණේ නැහනේ. අපි ඒ දවස්වල මේ සෝබාදහමත් එක්ක මේ තරුත් එක්ක මේ ගහකොළත් එක්ක තමයි රාත්‍රී කාලේ ගත කරේ. ඒ ගත කරපු ඒ කාලය හරි සුන්දරයි. ඒ සුන්දරත්වය තුල අපි පුදුමාකාර දේවල් ගවේෂණය කරා. ඈත අහසේ තියෙන තාරකා එකකින් එකක් ඉරිවලින් යා කරලා අපි හැඩතල මැව්වා. හඳේ කලා ඇතිවීම පිළිබඳව අධ්‍යයනය කරා. හඳේ කලාවන්ගේ ඒ කියන්නේ හඳේ ෆේසස් මූන් ෆේසස් ඒ කියන්නේ අර දැන් පසළොස්වක, අමාවක, පුරාටවක, අවාටවක ඔය ආදී විදියට හඳ ප්‍රමාණයෙන් ප්‍රමාණයට අඩු වේගන යනවා, නැතුව යනවා, ආයි හඳ ඇති වෙනවා. මෙන්න මේ දේවල්. මේ චන්ද්‍ර කලා ඇතිවීමත් එක්ක මුහුදු ජලයේ උස් පහත් වීම අපි කාලයක් තිස්සේ අධ්‍යයනය කරා. අපි සෝබාදහමත් එක්ක පුදුම සංනිවේදනයක යෙදුණා. අපි මනසින් දියුණු වෙනකොට අපි වෙනත් භෞතික මෙවලම් මැස්සේ ගිහිල්ලා හිර වුණා. හැබැයි සෝබාදහමත් එක්ක සතාසේ උපාව හැමදාමත් හිටියා. ඒ නිසා තමයි සුනාමි විවසනේ සිද්ධ වුණාට පස්සේ යාල කැලේ හිටපු කිසිම සතෙකුට අනතුරක් නොවි නිවාඩු ගත කරන්න ආපු දෙස් විදෙස් සංචාරකයෝ 100,000 ගණනක් සුනාමි රළත් එක්ක බිලි වෙලා ගියේ. සෝබාදහමට සංවේදී වෙච්ච සතුන් සෝබාදහමේ කම්පන තරංග, රිද්මයන්, රටාවන් අධ්‍යයනය කරලා සෝබාදහමත් එක්ක පණිවිඩ හුවමාරු කරගත්තා. විශ්වයෙන් ශක්තිය ලබා ගත්තා. රාත්‍රී අහස දිහා බලනකොට ඔබට සෙවුම්ව බැලුවොත් එහෙම හඳුනා ගන්න පුළුවන් සුවිශේෂී තාරකා පන්තියක්. සුවිශේෂී තාරකා පන්තියක්. මෙන්න මේ වගේ. මේකේ තියෙන තරු එකකට එකක් යා කරොත් එහෙම මේන්න මේ වගේ හැඩයක් අපට දකින්න හම්බ වෙනවා. මෙන්න මේ හැඩතලයේ විසින් පෙන්නන තාරකා පන්තියට කිව්වේ ඔරායන් තාරකා පන්තිය කියලා. මේ තරු ටික යා කරාම දුන්නක් අතේ තියාගෙන ඉන්න දඩයක්කාරයෙකුගේ හැඩතලයක් තමයි නිරූපණය වුනේ. මේ දඩයක්කාරයාගේ බඳපටිය තමයි මේ වගේ තරු තුනකින් සංකේත කරේ. මම මේකට තරුවක් කියන එක වැරදි. මෙතන සමහර විට අපට ආලෝක ලපයක් වශයෙන් පෙනුනට තරු සමූහයක එකතුවක් වෙන්න පුළුවන්. ඒ කොහොම වුණත් මෙන්න මේ තියෙන තාරකා තුන, මේ තියෙන ආලෝක ලප තුන එකකට එකක් සම්බන්ධ කරලා ගත්තාම මේන්න මේ කොටස. ඔන්න ඔය කොටස එකකට එකක් සම්බන්ධ කරලා ගත්තට පස්සේ අපේ පෘථුවිය මත තියෙන මහා ශිෂ්ටාචාරයක ශේෂයන් දෙකක් එක්ක මනාව ගැලපුණා. මෙන්න මේ හැඩතලයට බෙහෙවින් සමාන මේ කියන තාරකා තුන එකකට එකක් සම්බන්ධ කරාට පස්සේ මේ සම්බන්ධතාවයට බෙහෙවින් ගැලපෙන පද්ධති දෙකක් අපේ ලෝකේ ඉපැරණි ශිෂ්ටාචාර දෙකක හම්බ වෙනවා. එකක් තමයි ඊජිප්තුවේ තියෙන
ගිසා පිරමිඩ් තුන. මෙන්න මේ පිරමිඩ් තුනේ මුදුන් තුන යා කරත් අපට හැදෙන්නේ ඔරායන් තාරකා පන්තියේ මේ තියෙන තරු රටා තුනේ මේ තියෙන තරු තුනේ හැඩතලයට සමාන අනුපාතික හැඩතලයක්. තවත් මෙවැනි සුවිශේෂී උදාහරණයක් අපේ ශිෂ්ටාචාරයෙන් හම්බ වෙනවා අනුරාධපුර යුගයේ මහා දාගැබ් ත්‍රිත්වය. මහා දාගැබ් ත්‍රිත්වය තමයි රුවන්වැලි සෑය, රුවන්වැලි මහා සෑය, මිරිසවැටිය, ජේතවනාරාමය. මෙන්න මේ මහා ස්තූප තුනේ මුදුන් තුන යා කරත් මේ ස්තූප තුනේ මුදුන් තුන යා කරත් ඊජිප්ට් වල පිරමිඩ් වල මුදුන් තුන යා කරත් ඔරායන් තාරකා පන්තියේ බන්දපට්ටිය සහ ඒ දෙපස තියෙන තාරකා තුන අධ්‍යයනය කරත් මේ තුනේම අනුයාත සම්බන්ධතාවයක් දැක්කා. මේක තේරුම් ගැනීමට වඩා මෙහි අන්තර්ගතය අවබෝධ කරගෙන ඒ පිළිබඳව ටිකක් ගැඹුරින් විශ්ලේෂණය කරොත් මේක වැදගත් වේවි. දැන් මම මෙහෙම මේ ගැන කතා කරනකොට ඔබටම තර්ක කරන්න පුළුවන් මේක හම්බුවක් වෙන්න බැරිද කියලා. සමහර වෙලාවට අර මේ රටේ ඉන්න හේතුවාදීන්ට තර්ක කරන්න පුළුවන් මේ වගේ ලෝකේ තැන් දෙකක තියෙන සිද්ධීන් දෙකක් සමාන වීමේ සම්භාවිතාවක් තියෙනවා. ඒ සම්භාවිතාවට ගැළපෙන විදිහේ තරුපන්තියක් අපි අල්ලලා තෝරගත්තද කියලා තර්ක කරන්න පුළුවන්. හරි. හැබැයි ඒ කාටවත් මෙතනදී උත්තර දෙන්න බැරි තවත් සුවිශේෂිත අංකයක් තියෙනවා. ඒ අංකය තමයි ඒ අංකයේ හෙවත් ඒ අනුපාතය තමයි 1.618 හෙවත් දිව්‍යමය අනුපාතය. එහෙමත් නැත්නම් රන්මය අනුපාතය. සුද්ද කියන විදියට ගෝල්ඩන් රේෂෝ එක. මේක කොහෙදද හම්බ වෙන්නේ? මේ අතර හම්බ වෙනවා. මෙන්න මේ අනුපාතය. ඒ වගේම මේ සුවිශේෂී නිර්මාණවල අන්තර්ගතයත් මේ සුවිශේෂී අනුපාතයම තමයි. කොහොමද එහෙම වෙන්නේ කියලා අපි උදාහරණයකින් බලමු. මෙන්න මෙහෙමයි අනුපාතය හැදෙන්නේ. අර ඊජිප්ට් වල තියෙන පිරමිඩ් එකක මෙහෙම පැති කඩක් අරගෙන බැලුවත් මහා දාගැබ් ත්‍රිත්වයේ කවර හෝ ස්තූපයක තියෙන මෙහෙම සැකසුමක් අරගෙන බැලුවත් මේකේ ලම්බක උස පාදමෙන් භාගයකට දරණ අනුපාතය වෙනත් විදියකින් කියනවා නම් අපි මේක සමීකරණයක් විදියට ගත්තොත් A over B equals A plus B over A. ඔන්න ඔය අනුපාතය. මෙන්න මේ අනුපාතය සමානයි 1.618කට. අර අපි කලින් කිව්ව දිව්‍යමය අනුපාතයට. තාරකා අපට ගලපන්න පුළුවන්. හැබැයි දාගැබ් ත්‍රිත්වයක පිරමිඩ් තුනක කොහොමද එකම අනුපාතයක් හැදෙන්නේ? මේක ඇත්තටම දිව්‍යමය අනුපාතය කියලා කිව්වට රන්මය අනුපාතය කියලා කිව්වට මේක තමයි විශ්වීය අනුපාතය. මේ අනුපාතයට මේ වගේ දේවල් සකස් කරලා ඈත විශ්වයත් එක්ක කොස්මික් රිලේෂන්ෂිප් එකක් අන්තරීක්ෂ සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීම පිළිබඳව තාක්ෂණය අපිට ආවේ කොහෙන්ද කියන එක අපිට ඉතිහාසයේ සාක්ෂි පෙන්නලා නොතිබුණාට මේ අපේ ලෝකෙට ජීවය සම්බන්ධ වුණේ කොහොමද කියන ප්‍රශ්නෙට විද්‍යාව උත්තර දෙනවා ඇමයිනෝ අම්ලයක් ජෛව රසායනික ක්‍රියාවලියකින් පරිසරයේදීම ඇති වෙලා ඒ ඇමයිනෝ අම්ලය දියුණු වෙලා වැඩි දියුණු වෙලා මේ ජීවය මෙහෙ බිහි වුණයි කියලා. එහෙමත් නැත්නම් තව විද්‍යාඥයෝ කොටසක් කියනවා විශ්වයේ වෙනත් ඈත ග්‍රහලෝකයක ඉඳලා මේ හා සමාන ජීවයක් අපේ මෙහාට සම්ප්‍රාප්ත වෙන්නේ නැති කියලා. හැබැයි බුදුන් වහන්සේ මේකට තනි උත්තරයක් දෙනවා. ආබස්සර නම් බ්‍රහ්ම ලෝකයේ ඉඳලා
මේ ශුද්ධාෂ්ටක කොටස් එහෙමත් නැත්නම් මේ ජීවී කොටස් මෙහාට සම්ප්‍රාප්ත වෙලා මේ දේවල් ව්‍යාප්ත වුණා කියලා. මේ වගේ අනුපාතයක් එක්ක සිවුම්බ මේ ගණිතමය විශ්ලේෂණ දිහා බලනකොට අපිට සැකයක් ඇති වෙනවා තර්ක බුද්ධියෙන් විශ්ලේෂණය කරන අය විදියට එදා තථාගතයන් වහන්සේ කියපු ආභාස්වර බ්‍රහ්ම ලෝකය ඔරායන් තාරකාපන්තියට සම්බන්ධද කියලා. නැත්තම් ඇයි අපි එහෙත් එක්ක මෙච්චර මෙහෙම ගනුදෙනු කරන්නේ? මේවා හදපු තැනත් මේවා හදපු තැනත් දෙකේම මහා ශිෂ්ටාචාර බිහි වුණා. ලේසි පහසු දේවල් නෙමෙයි. මහා ශිෂ්ටාචාර බිහි වුණා. අවුරුදු දහස් ගණන් ඒ ශිෂ්ටාචාර පැවතුණා. දැන් උදාහරණයක් විදියට අපේ රටේ අනුරාධපුර රාජධානිය පිහිටි කාලයයි අනුරාධපුරෙන් පොළොන්නරුවට රාජධානිය මාරු වෙලා එතනින් දඹදෙනියට යාපහුවට යන්න රාජධානිවල කඩාවැටීමයි රාජධානි කොළඹ කරන්න ගත්තට පස්සේ රට ලෝකෙට ණය වෙලා දරිද්‍රතාවයට පත් වෙලා අපේ දේශීය සම්පත් විනාශ වෙලා නිදානයක් උඩ ඉඳගෙන හිඟා කන જાතියක් විදියට අපි පත් වෙච්ච තත්ත්වෙ ගැන හිතන්නකෝ. එතකොට එහෙමනම් මේ අනුපාතයත් එක්ක තියෙන කලාපේ නගර හදාගෙන ජීවත් වෙන කාලේ තමයි අපි අස්වැන්න ධන ධාන්‍ය රටින් පිට රටවල් වලට එක්ස්පෝර්ට් කරපු අපනයනය කරපු කාලේ. හරි. මේවා ආශ්‍රිතව ඊජිප්තුවේ බිහි වෙච්ච ශිෂ්ටාචාරයත් එවැනිම මහා සුවිශේෂ ශිෂ්ටාචාරයක්. ගුවන් තාක්ෂණය, අභ්‍යවකාශ තාක්ෂණය, ඒ වගේම විවිධාකාර යන්ත්‍ර උපකරණ ඔය වගේ දේවල් එක්ක. රත්රන් වල තියෙන එක සමස්ථානිකයක් මොනෝ ඇටමික් ගෝල්ඩ් කියලා. ඒක තමයි රත්රන් වල ඉහළම මිල ඊට සුවිශේෂීම දුර්ලභම සමස්ථානිකය මොනෝ ඇටමික් ගෝල්ඩ්. මේ මොනෝ ඇටමික් ගෝල්ඩ් සාමාන්‍ය ගෝල්ඩ් මොනෝ ඇටමික් ගෝල්ඩ් බවට පත් කරන්න හෝ ලෝහ මොනෝ ඇටමික් ගෝල්ඩ් බවට පත් කරන්නත් මේ වගේ අනුපාතයකින් හදපු මෙවැනි උපකරණ භාවිතා කරලා තියෙනවා. එතකොට ඒකයි ඔවුන් මේකට රන්මය අනුපාතය කියලා කියන්නේ. අපි නෙමෙයි කිව්වේ. හෙලෙව නෙමෙයි මේකට ගෝල්ඩන් රේෂෝ එහෙම නැත්නම් ඩිවයින් රේෂෝ කියලා කිව්වේ සුද්දා. මේක අපේ එකක් නම් හංගලා වහලා දාලා පැත්තකට කරලා තියෙනවා හරියට පහුගිය කාලවල සිද්ධ වෙච්ච බොහෝ දේවල් වගේ. එතකොට අපිට අදාළ වෙන්නේ මේකයි. මේ අනුපාතය අපි විශ්වයෙන් ශක්තිය ලබා ගැනීමටත් ඒ ශක්තිය අපි අවට පරිසරය තුල බෙදා හැරීමටත් ඒ බෙදා හැරලා මහා ශිෂ්ටාචාර ගොඩනැගීමටත් භාවිතා කරා නම් මේ තාක්ෂණය අපිට අපේ ගෙදරට ගන්න පුළුවන් නම් අපේ ගෙදරත් සමෘද්ධිමත් තැනක් වේවි. මේ ගැන තව ටිකක් අපි කතා කරමු අපි දන්න උදාහරණයකින්. අපේ රටේ පළවෙනිම රූපවාහිනී සේවාව තමයි ස්වාධීන රූපවාහිනී සේවාව. ඒක ආරම්භ කරන්න මුල්ුණේ ශාන් වික්‍රමසිංහ මහත්තයා. ඊට පස්සේ තමයි අපිට ජපන් ආධාර සහිතව ජාතික රූපවාහිනී සේවය පිහිටවන්න පුළුවන් වුණේ. ඔය කියන කාලේ ඉන්දියාවට තිබුණේ දූරදර්ශන්. අපිට ජාතික රූපවාහිනියයි ITN එකයි. එතකොට අපේ රටේ දැන් මේ පැරණිම රූපවාහිනී නාලිකාව ITN එක ස්වාධීන රූපවාහිනී සේවය විකාශනය කරන්න මූලික වෙන්නේ මේන් කන්ට්‍රෝල් රූම් එක තියෙන්නේ කොළඹ බත්තරමුල්ලේ වික්‍රමසිංහපුර. හරි. එතකොට වික්‍රමසිංහපුර MCR එකේ ඉඳලා මේන් කන්ට්‍රෝල් රූම් එකේ ඉඳලා එතනම තියෙන ටවර් එකකින් මේ රූපවාහිනී සංඥාව හදලා යවනවා කෙලින්ම ස්වාධීන රූපවාහිනියේ ප්‍රධාන විකාශන කුළුණ තියෙන්නේ යටි අන්තොට. යටි අන්තොටට මේ සිග්නල් එක යවනවා. මේ සිග්නල් එක මතක තියාගන්න මේක යවන්නේ line of sight. හරි කෙලින් යවන සිග්නල් එකක් මේක. line of sight සිග්නල් එකක් යවන්නේ. line of sight මෙහෙන් යවුවට මෙතනට ඒකෙන් තමයි රට පුරාම මේක බෙදා හරින්නේ. දැන් උදාහරණයක් විදිහට අපි මෙහෙම කියමු. මෙතනින් වික්‍රමසිංහපුරෙන් හදලා යවන සිග්නල් එක යටි අන්තොට ටවර් එකේ ඉඳලා කොළඹ පුරාමත් බෙදා හැරෙනවා. ඒ අවට රට පුරාම. එතකොට වික්‍රමසිංහපුර ITN එකේ ඉස්සරහා කොත්තුකඩේ අංකල්ට ITN බලන්න ඕන නම් ඒ බලන්න වෙන්නේ කොළඹින් වික්‍රමසිංහපුරෙන් යටි අන්තොටට ගිහිල්ලා එහෙ ඉඳලා එන ටවර් එකේ තියෙන සිග්නල් එකෙන් තමයි වික්‍රමසිංහපුර කට්ටියක් ටීවී බලන්නේ. මෙහෙම බෙදිලා යන සිග්නල් එකේ ප්‍රශ්නයක් තිබුණා කඳු සහිත ප්‍රදේශවල. විශේෂයෙන් අපේ රටේ මධ්‍යම කඳු කරේට කවර් වෙන දකුණු පළාතේ. හරි? දකුණ. ඒ වගේම බේසමක් විදියට තියෙන මහනුවර. මේ වගේ කලාපවලට
මේ සිග්නල් එක ආවේ නැහැ, දුර්වල වුණා. මොකද හේතුව? මේ කඳු සහිත ප්‍රදේශය නිසා. එතකොට මේ කඳු නිසා කඳුවල මේ සිග්නල් එක හැපිලා බිඳෙනවා. මේ කඳු ආශ්‍රිතව වර්ෂාවල් ඇති වෙනවා. අකුණු ගහනවා. මෙහෙම අකුණු ගහනකොට අර රූපවාහිනී නාලිකාවේ ක්ලියර් එක නැතිව යනවා. හොඳට පේන ටීවී එකේ එකපාරට තිත් වැටිලා රූපේ අපහැදිලි වෙලා චොර ගාලා සද්ද ඇහිලා ඒකේ තියෙන රූප එහෙම වෙලා සමහර රූප උඩ ගිහිල්ලා සමහර රූප ඉරි පෙලක් එක්ක එහෙට මෙහෙට වෙනවා. දැන් උදාහරණයක් විදියට පොයේ දවසේ අත්තම්මා ගෙදර බණහා ඉන්නවා. බණහා හිටපු අත්තම්මා එකපාරටම නැගිටලා සාදුකාර දෙනවා. ගෙදර මිනිස්සු බලනවා මොකද මේ කියලා. ධර්මදේශනාව කර හිටපු හාමුදුරුවෝ එකපාරටම උඩ ගිහිල්ලා අත්තම්මා හිතන්නේ මාර්ගඵලයක් ලැබලා එර්දි වෙලයි කියලා. නෑ, වෙලා තියෙන්නේ මේ ටීවී එකේ රූප උඩ ගිහිල්ලා. හරි. අත්තම්මා දන්නේ නෑනේ මේ ෂැඩෝ ප්ලේසස් නිසා. ඒ කියන්නේ මේ කඳුවල සිග්නල් එක වැදෙනකොට ෂැඩෝස් ඇති වෙනවා. ඒ ෂැඩෝ ප්ලේසස් තමයි මේ. මෙන්න මේ පැතිවලට මේක ලබා ගන්න තව ටවර් දෙකක් ගැහුවා දකුණු පළාතේ. මේ බාධකේ නැති කරන්න දෙනියායේ එන්සල්වත්තේ ටවර් එකක් ගැහුවා. එහෙන් මේ සිග්නල් එක අරගෙන යටියන්තොටින් මේ සිග්නල් එක එන්සල්වත්තට අරගෙන එන්සල්වත්තෙන් අන්න ඒ අවට ප්‍රදේශවල අර ෂැඩෝ ප්ලේසස් වල, ඒ කියන්නේ මේ සිග්නල් එක නැති කලාප වලට අන්න හොඳට බෙදලා දුන්නා. එතකොට ඒ පැත්තටත් පේන්න ගත්තා. මහනුවර මේ වගේ එකක් ගැහුවා හන්තානේ. යටියන්තොටින් ගත්ත සිග්නල් එක ඒ අවට පතුරවල යවන්න. අර වගේ ෂැඩෝ ප්ලේසස් වල. දැන් අපි මේ රූපවාහිනී සම්ප්‍රේෂණ ක්‍රියාවලිය පොඩ්ඩක් ආදේශ කරමු. ඔරායන් තාරකාපන්තියත් එක්ක මොකද්ද මේ කරපු ගනුදෙනුව කියලා බලන්න. අපි ආදර්ශනයක් ගමු. විද්‍යාව හැමතිස්සෙම එහෙමනේ. ආදර්ශයන්, පාලක පරීක්ෂණ, මොඩල් පාවිච්චි කරලා බොහෝ දේවල් පැහැදිලි කරන්න ඕනේ. හරි. එතකොට යටියන්තොට ටවර් එක හරියට ඔරායන් තාරකාපන්තියෙන් නිකුත් කරන විශ්ව ශක්ති සංඥාවල් වගේ නම් මේ සංඥාව දුර්වල වෙන ෂැඩෝ ප්ලේසස් වලට තව ටවර් ගහලා තියෙනවා. එකක් ගහලා තියෙනවා හරියට එන්සල්වත්තේ දෙනියායේ එන්සල්වත්තේ ටවර් එක වගේ ඊජිප්තුවේ ගිසා පිරමිඩ් 3. අනිත් එක හන්තානේ මහනුවර හන්තානේ ගහපු ටවර් එක වගේ අනුරාධපුරේ මහා දාගැබ් ත්‍රිත්වය. විශ්වයේ තියෙන සංඥා ලබා ගන්න අපේ රටේ පැරැන්නෝ මේ වගේ තාක්ෂණය පාවිච්චි කරලා තිබෙනවා. හැබැයි සිග්නල් ටවර් නෙමෙයි ගහලා තියෙන්නේ. දිව්‍යමය අනුපාතයට හදපු සුවිශේෂී නිර්මාණ. එක්කෝ ඒක ස්තූපයක් වෙන්න පුළුවන්, නැත්නම් පිරමිඩ් එකක් වෙන්න පුළුවන්. ලෝකෙ මෙහෙමයි පිරමිඩ් තාක්ෂණය පටන් ගන්නෙ. එතකොට මේ වගේ පටන් ගන්න පිරමිඩ් තාක්ෂණය තුලින් ලබා ගන්න විශ්ව ශක්තිය කොච්චර දුරට මිනිස්සුන්ගේ ජීවිත යහපත් කරන්න සාධාරණව භාවිතා කරාද කියලා කියනවා නම් මේ විදියට විශ්වයේ ඈත කෙළවරක ග්‍රහලෝක එක්ක සම්බන්ධකම් පවත්වලා එහෙන් ලබා ගන්න විශ්ව ශක්තිය දිව්‍යමය අනුපාතයෙන් සකස් කරපු එක්ක ස්තූප නැත්නම් පිරමිඩ හරහා තමන්ගේ භූමියට ලබාගෙන තමන්ගේ භූමියේ සුවිශේෂී ශිෂ්ටාචාරයන් නිර්මාණය කරන්න. මහා බලයක් ඇති කරලා මිනිසුන්ගේ ආර්ථික වශයෙන්, මානසික වශයෙන්, ශාරීරික වශයෙන් උන්නතියක් ඇති කරන්න මේ විශ්ව තාක්ෂණය භාවිතා කරලා තියෙනවා. අපි කතා කරන්නේ මේ ශක්තිය අපේ ගෙදරට ගන්න පුළුවන් ලේසි ක්‍රමයක් ගැන. මේ පිරමිඩ් තාක්ෂණය අපේ ගෙදරත් අපි නොදැනවත්ව භාවිතා කරලා තියෙනවා. ඒ තමයි සමාධි බුදු පිළිමය. හරි ප්‍රමිතියට මිනිස් සිරුරක තියෙන අවයව වල දිග අනුපාතිකව අරගත්තාම මේ විදියට පద్මාසනෙන් හෝ වේවා, සිද්ධාසනෙන් හෝ වේවා වෙනත් මුද්‍රාවකින් ප්‍රමිතියට හදපු බුදු පිළිමයක ඔය කියන දිව්‍යමය අනුපාතය තියෙනවා. ඒකට කියන්නේ අපි ගෝල්ඩන් රේෂෝ එකේ දිව්‍යමය අනුපාතය. ඒ දිව්‍යමය අනුපාතය අපිට ගන්න පුළුවන් මේ විදියට මේක ඒකක 161ක් වෙන අවස්ථාවේදී මෙන්න මේක ඒකක මේ පාදම ඒකක 200ක් වෙන්න ඕන. ඒකක 161කට 200ක්. ඒ කියන්නේ මේ 200 බෙදුවහම දෙකෙන් ඒකක 100ක්. 161 බෙදීම 100. අර අපි කිව්ව 1.6යි 1.8. තව සිවුම බෙදුවනම් මේක තමයි අපි කිව්ව දිව්‍යමය අනුපාතය. මේ දිව්‍යමය අනුපාතය හෙවත් ගෝල්ඩන් රේෂෝ එකට ග්‍රීක් කෝඩිය 21 වෙනි අකුර
පයි කියන ග්‍රීක් කෝඩියේ 21 වෙනි අකුරෙන් තමයි ලෝකය මේ සංකේතය මේ කියන අගය සංකේත කරන්නේ. එතකොට එහෙමනම් අපේ ගෙදර අපි නොදැනි සමාධි බුදු පිළිමය මේ දිව්‍යමය අනුපාතයට පිහිටවලා තියෙනවා. අපි මොනවද පූජා කරන්නේ බුදු පිළිමයකට? අපි පූජා කරන්නේ මල්, පහන්, සුවඳ, පැන්. මේවා තුල මොනවද තියෙන්නේ? පහන් අපි දන්නවා, අග්නි, හඳුන් කූර, වායෝ, පැන්, ආපෝ, මල්, ශාක කොටස් මොනවද? පසෙන් හටගන්නා පඨවි. ඔන්න අපි බුදු පිළිමේ ගාව මේ දේවල් එකතු කරනවා. මේ තියෙන බුදු පිළිමේ මේ අනුපාතය මේ මූල ධාතුන් අවකාශ තත්වයේ තුල, අවකාශ කියන තත්වයේ තුල. එතකොට අන්න පංච මූල ධාතු පඨවි, ආපෝ, තේජෝ, වායෝ, අවකාශ කියන පංච තත්වයන් මේ ආශ්‍රිතව සමබර කළා අපිටත් නොදැනීම විශ්වයට සියුම් පණිවිඩයක් නිකුත් කරලා තියෙනවා. ලෝකෙට බුදුවරු පහළ වෙන්නේ දිව්‍යමය අනුපාතයට සිරුර සකස් කරන්න ඕන කරන ස්ටැචු එක හදන්න මිනුම් දෙන්න නෙමෙයි. ලෝකෙට බුදුවරු පහළ වෙන්නේ ඊට වඩා මහ විශාල පණිවිඩයක් කියලා යන්න. හැබැයි ඒ බුදුවරු කියලා දෙන පණිවිඩය, ඒ මෝක්ෂ මාර්ගය, ඒ දර්ශනය අවබෝධ කරගන්න නම් දන් හැන්දක් බෙදන්න, දානයක් දෙන්න, සිල් රකින්න අවශ්‍ය කරන මානසික සුවය, නිරෝගීකම, ආර්ථික ශක්තිය අපේ ගේ ඇතුලේ තියෙන්න ඕනනේ. එහෙමනම් මේ බුදුවරු මහා විශ්මිත උත්තමයන් මහා දර්ශනයක් දීලා යන අතරේ මේ විදියට අපිට තාක්ෂණයක් දීලා තියෙනවා. ඒ තාක්ෂණය ගැන කතා කරන විද්‍යාව තමයි වාස්තු විද්‍යාව. මේ වාස්තු බලය පටන් ගන්න මූලික අංකය තමයි 1.618. ඒ කියන්නේ මේ කියන ගෝල්ඩන් රේෂෝ එක. ගෙදර බුදු පිළිමයට අපි මේ පංච ධාතුන් එකතු කරලා මෙතන බුදුන් වඳිනකොට, පිරිත් කියනකොට අපේ මානස තුල ඇති වෙන මානසික සංයමයත් මේ පංච මූල ධාතු කම්පන ශක්තිය මේ විදිය දිව්‍යමය අනුපාතික පිරමිඩයක් අසල ගැවසීමත් එක්ක අපේ ඕරා එකේ, අපේ සිරුර වටේ තියෙන ජෛව චුම්බක ක්ෂේත්‍රයේ ෂණික වෙනසක් ඇති කරනවා. මේ ෂණික වෙනස ඇති කරන්න නම් පංච තත්වයන් මේ වටේ එකතු වෙන්න ඕන. මේ වන්දනා කරන අවස්ථාවේදී මනා මානසික සුවයක්, සංයමයක් අපි තුල තියෙන්න ඕන. ඒ වගේම gedara පාවිච්චි කරන සමාධි බුදු පිළිමය නිශ්චිත ප්‍රමිතියට පවතින්න ඕන. ඊළඟට අපි බලමු කොහොමද මේ ශක්තිය නිවැරදි තැනට කේන්ද්‍රගත කරන්න කියලා. හැබැයි මතක තියාගන්න බුදුවරු ලෝකෙට පහළ වුණේ පිළිම තියාගෙන මල් පහන් පූජා කර ඉන්න විදිය කියලා දීලා යන්න නෙමෙයි. මං කලින් කිව්වා වගේ පුන පුනා කියන්නේ ඊට එහා පණිවිඩයක් බුදුවරු තමන්ගේ දර්ශනය තුල දුන්නා. හැබැයි මේ දර්ශනේ වටහාගෙන එතනින් එහාට යන්න නම් ඔබ හරකෙක් වගේ වැඩ කරලා, රෝගියෙක් වගේ හැමතිස්සෙම රෝහල්ගත වෙලා ඉන්න රෝගියෙක් වගේ ලෙඩින් ආර්ථික වශයෙන් දුර්වල වෙලා එහෙම ඉන්න බෑනේ. එහෙමනම් අපි අපේ gedara වාස්තු බලය වැඩි දියුණු කරගන්න ඕන. gedarට විශ්ව ශක්තිය ඇදලා අරගත්තාම gedara තියෙන අසුබ ශක්තියින් පළවා හරින්න පුළුවන්. gedara බලවත් කරගන්න පුළුවන්. ඔබට බලවත් වෙන්න පුළුවන්. ඔබේ සිරුර වටේ තියෙන ජෛව චුම්බක ක්ෂේත්‍රය බල ගන්නවන්න පුළුවන්. අන්නේ තාක්ෂණය මේ වගේ සරල උපාය මාර්ගකින් අපේ ගේ ඇතුලේ කරන්න පුළුවන්. බලමු මේක අපි කොහොමද හරියටම කරන්න කියලා. ඔබේ gedara බිම් සැලසුම අරගත්තට පස්සේ උතුර තමයි පෘථුවි චුම්බක ක්ෂේත්‍රයට සම්පාත වන කලාපය, ප්‍රාණ ශක්ති කලාපය. අපි විද්‍යාව ඉගෙන ගන්නකොට ඉගෙන ගන්නවා චුම්බක ශ්‍රාව රේඛා ගමන් කරන්නේ N2S උතුරේ සිට දකුණට කියලා. අන්නේ ශ්‍රාව බලයත් එක්ක, ඒ චුම්බක ශ්‍රාව බලයත් එක්ක උතුරේ ඉඳලා දකුණට ගමන් කරනවා ප්‍රාණ ශක්ති කලාපයක්. ඒ වගේම සූර්යාගේ ශක්තිය ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ වෙන ප්‍රශස්ත අවස්ථාවට වෙනකන් අපේ පොළවට ඉර ඇන්ගල් වෙන වෙලාවේදී මේ නැගෙනහිර පැත්තෙන් එන කිරණ ශක්තිය මතක තියාගන්න. ඉර මුදුන් වෙලා ආපස්සට යනකොට ඒ කිරණ ශක්තියින්ගේ ස්වභාවය වෙනස් වෙනවා. නැගෙන හිරුවෙලිය දිහා ඔබ බලන්න. හැබැයි බහින හිරුවෙලිය දිහා ඔබ බලනවා නම් පරිස්සම් වෙන්න. මොකද නැගෙන හිරුවෙලිය තියෙන කිරණ ශක්තියින්ට වඩා වෙනස් කිරණ ශක්තියින් මේ දිශානතීන් අනුව බහින හිරුවෙලියෙන් නිකුත් කරනවා. ඒකයි මලහිරු කියලා කියන්නේ.
නැතුව හිර බහින නිසාම නෙමෙයි. එතකොට එහෙමනම් ප්‍රාණ ශක්තිය උතුරේ සිට දකුණට ගමන් කරද්දී ජීව ශක්තිය නැගෙනහිර සිට බටහිරට එනවා. හැබැයි මතක තියාගන්න ජීව ශක්ති කලාපය නිරන්තරයෙන්ම මුළු දවස පුරාම නෙමෙයි. ගස් ආහාර නිෂ්පාදනය කරන්නේ නැහැ දවස පුරාම. ඒක සිද්ධ වෙන ප්‍රශස්ත කාලයක් තියෙනවා. මට මතක හැටියට 11යි කාල විතර වගේ වෙනකන් තමයි මේ වැඩේ හොඳට සිද්ධ වෙන්නේ. දවල් කාලේ. දැන් මේ වෙලාවල් වෙනස් කරාට පස්සේ පැය ගණන් ඉස්සරහට පස්සට ඕක හරියට සුද්ධ කරලා ගන්න ඕන. එතකොට නැගෙනහිර කලාපයෙන් මේ විදියට ජීව ශක්තිය එනවා. මේ දෙකට සංප්‍රයුක්ත දිශාවෙන් මෙහෙන් ප්‍රාණ ශක්තිය එනවා, මේ පැත්තෙන් ජීව ශක්තිය එනවා. ශක්ති රේඛා දෙකක් මේ මූලයට එකතු වෙනකොට ඊට සංප්‍රයුක්ත දිශාවෙන් එනවා ප්‍රාණයි ජීවයි එකතු වෙලා ප්‍රාණ ශක්ති කදම්බයක්. එතකොට අපේ ගෙදරට එන පවිත්‍රම ශක්ති කදම්බය එන අවස්ථාවේදී ඒක කන්ඩෙන්ස් කරන්න ඔය කියන සමාධි බුදු පිළිමේ තියන්න හොඳම තැන තමයි නෝර්ත් ඊස්ට් කලාපය. එහෙම නැත්නම් ගෙදර විශ්ව ශක්තිය උපදින කලාපය මෙන්න මෙතන. මේ දෙපැත්තේ තියෙන ශක්ති කදම්බ එකතු වෙලා ප්‍රාණ ශක්තිය උපදින කලාපය. එහෙමත් නැත්නම් උපදින ප්‍රාණ ශක්තිය මුළු ගේ පුරාම බෙදා හරින කලාපය තමයි මෙන්න මෙතන. ගේ මධ්‍ය කලාපය. මේ තැන් දෙක තමයි ගෙදරක පූජාසනයේට හොඳ. කවදාවත් සමාධි බුදු පිළිමය බටහිරට නේත්‍රාහාරවල තියන්න එපා. බහින හිරු එළියේ තියෙන ඉන්ෆ්‍රාරෙඩ් වලට මේ හරහා එන විශ්ව ශක්තියින් ගැටිලා අසුභ ශක්ති ජනනය වීමක් සිද්ධ වෙනවා. ඒකයි පරණ මිනිස්සු කිව්වේ බුදු පිළිමේ නේත්‍රා බටහිරට හරවන්න එපා කියලා. ඒක හරවන්න හොඳම පැත්ත තමයි නැගෙනහිර. එතකොට අපේ සිරුර පద్මාසනය හෝ සිද්ධාසනය වැනි යෝග ඉරියව්වකින් සරලව ඉඳගෙන ඉන්න අවස්ථාවේදී අපේ සිරුර ආශ්‍රිතව නිර්මාණය වෙනවා මේ කියන දිව්‍යමය අනුපාතික හැඩය. ඒකයි යෝගීන් භාවනා කරන අවස්ථාවේදී තමන්ගේ සිරුර ඒ හැඩයට සකස් කරේ. ගෙදර බුදු පිළිමය විශ්ව ශක්ති මූලයන්ට තැම්පත් කරලා ඒ ආශ්‍රිතව පංචතත්වයන් එකතු කිරීමේ ක්‍රමවේදය තමයි අපි මේ ගෙදර බුදුන් වැඳීම කියලා කිව්වේ. බුදු පහන හරි වෙලාවට හරි විදියට තියලා හරියට මල් පහන් පූජා කරලා ගෙදරින් එළියට බහිනෝ නම් ඒ වගේ ගෙවල් වලට වැරදිලා තියෙන්නේ බොහොම අඩුවෙන්. ඒක වෙන මොකක් හෝ ප්‍රබල පෙර අකුසලයක් නිසා. ඔන්න ඔය කියන කාරණාත් එක්ක තව එක කනගාටුදායක දෙයක් කියන්න සිද්ධ වෙනවා. මොකද මේ පිරමිඩ් අනුපාතය ගැන කියනකොට මම එක්තරා පිරමිඩ් වර්ගයකට පොඩි ඇඩ් එකක් දුන්නදෝ කියලා හිතෙනවා. මෑත කාලේ වසංගතයක් වගේ අපේ රටේ පැතිරෙනවා. ඉන්දියාවෙන් ගෙනාපු ප්ලාස්ටික් පිරමිඩ් වර්ගයක් වාස්තු දෝෂ තියෙන හැමතැනම මේ පිරමිඩ් ගැහුවට පස්සේ වාස්තු දෝෂ නැති වෙනවයි කියලා වෙළඳ උපාය මාර්ගයක් කරහා අපේ රටේ තියෙන සල්ලි ටික ඉන්දියාවට ඇදලා ගන්නවා අපිට නොවටිනා ප්ලාස්ටික් පිරමිඩ් වගේක් විකුණලා. මතක තියාගන්න ගෙදරක වාස්තු දෝෂ තියෙනවා නම් පිරමිඩ් ගහලා හරියන්නේ නැහැ. ඒ දෝෂ නිවැරදි කරගන්න ඕන. දෝෂ නිවැරදි කරගත්තු ගයක් බලවත් කරන්න පිරමිඩ් එකක් තියන්න පුළුවන්. හැබැයි පිරමිඩ් එකක් තියෙනකොට ගෙදර ඒ තියෙන ඩිරෙක්ෂන් එකක් තියෙනවා. කවදාවත් මේවා මේ ප්‍රධාන දිශා හතරට පටහැනිව ඇක්ටිව් වෙන්නේ නැහැ. දැන් ඔබේ නිවසේ ඔබ පිරමිඩයක් තැන්පත් කරනවා නම් ඔබ පිරමිඩේ මුදුනත මේ විශ්වයටත් ඒකේ පතුල පඨවි ශක්තියටත් පෘථුවියටත් මහා පෘථුවියටත් නිරාවරණය වෙන්න තියෙන්න ඕන. දැන් ඔය වාස්තු දෝෂ තියෙන තැන්වල පිරමිඩ් ගහනවයි කියන උන්දලා ගෙයි වහලේ මෙන්න මෙහෙමත් පිරමිඩ් ගහනවා. බිත්තිවල මෙහෙමත් පිරමිඩ් ගහනවා. මතක තියාගන්න මේ වයින් සුභ ශක්තිය එන්නේ නැත. පිරමිඩේ ප්‍රධාන දිශා හතරට යොමු කරනවා වගේම තුඩු පහලට හිටින්න තුඩු පැත්තට හිටින්න පිරමිඩ් ගහලා අමාරුවේ වැටෙන්න එපා. ගෙවල් වල නැති කරදර ඇති වෙනවා. මේ වගේ දේවල් කරන්න ගිහිල්ලා මෙහෙම තැන්වලදී විශ්වයෙන් ශක්තිය ගෙදරට එන්නේ නැහැ. ගෙදර තියෙන ශක්තිය ඇදිලා වෙන කොහාට හරියනවා. ඉන්දියාවට යන්නේ ඉන්දියන් රුපියල් විදියට අපේ රුපියල්. මේ කියන දේ කවුරු හෝ නොතේරුම් ඇතුව නොදැනුවත්ව කරා නම් ඒක නිවැරදි වේවා. මේ කියන ආකාරයෙන් ඔබ මුලාවටපත් නොවේවා. මම පිරමිඩ් වල ශක්තිය පිළිබඳව විද්‍යාත්මකව කතා කරා මිසක ප්ලාස්ටික් පිරමිඩ් ඉන්දියාවෙන් ගෙනල්ලා වාස්තු දෝෂ තියෙන තැන් වලට ගහන එකට ඇඩ් එකක් දුන්නා නම් නෙමෙයි. මේ පිරමිඩ් කතාව අපට එක ලෙසන් එකකින් දෙකකින් කතා කරලා ඉවර කරගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ලෝකේ පිරමිඩ් හදපු අය අතරේ පැරණිම සමාජිකයෝ තමයි අපේ හෙළයෝ, ආදි හෙළයෝ. රාවණ වංශිකයෝ තමයි පිරමිඩ් හදලා ඉස්සෙල්ලාම ඒ වයින් වැඩ ගත්තේ.
මේ වගේ මහා පිරමිඩ අපේ ශිෂ්ටාචාරය තුළ බොහෝ හම්බෙලා තියෙනවා. අපේ රටේ ලකේගල කියන්නේ ස්වභාවික පිරමිඩයක්. හොඳම ස්වභාවික පිරමිඩයක් ලකේගල කියලා කියන්නේ. එතකොට මේ පිරමිඩ් තාක්ෂණය මේවා භාවිතා කරන විදිය, මේවයින් වැඩ ගන්න විදිය, ඉන්දියාවෙන් ගෙන්නන්න නැතුව පිරමිඩ් එක මෙහෙ හදා ගන්න විදිය, ඒවා හදලා ගේ බලවත් කරන විදිය ඉදිරි ලෙසන්ස් කීපයකදී කියලා දෙනවා. මතක තියාගන්න පිරමිඩ් එකක් හැමතිස්සෙම වැඩ කරනවා මැග්නිෆිකේෂන් එකක් විදියට. තියෙන බලය වැඩි දියුණු කිරීමක් විදියට. මේ අනුපාතය වෙනස් වෙච්ච ගමන්ම එයා ක්‍රියාත්මක කරන, එයා ඇබ්සෝබ් කරන ශක්තිය වෙනස් වෙනවා. විසිරවා හරින ශක්තියත් වෙනස් වෙනවා. ඒ දේවල් හරියට දැනගෙන පිරමිඩ් ගැහුවේ නැත්නම් ඒ තැන්වල නැති කරදර එන්න පුළුවන්. ඒ පිළිබඳව අපි ඉදිරි ලෙසන්ස් වලදී වැඩිපුර දැනුවත් කිරීමක් කරනවා. वास्तु न वास्तु